නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ විවර කළ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේදී ධම් සයුර සදහම් දේශනාව සඳහා බැතිපර දායකත්වයේ එකතු කරන්නේ මිට වසරකට පෙර මිය පරලෝකීය EMP රම්බණ්ඩා පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස පින්වත් EM කමලාවති බිරිඳ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා විසින් ඉතින් අද දවසේදී අපි සියලු දෙනාම ඒ සියලු දෙනාම එක රාශී කරගෙන අද දවසේදීත් ධම් සයුර දේශනාව ආරම්භ කරමු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ කාලේ අපි හැමෝටම ටිකක් කරදර කාලයක් නෙනේ. ඉතින් එක පැත්තකින් අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටීමකටපත් වෙලා ලෝකෙ පුරාම වසංගත රෝගී තත්ත්වයක් පැතිරෙන කාලයක්. ඉතින් ඒ වගේම රෝග ව්‍යසන එකකින් ඒ විදිහට පීඩා විඳිද්දී අනිත් පැත්තකින් යුද්ධ බිය නිසා යුද්ධමය තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් මරණයටපත් වෙද්දී රෝග මේ යුද්ධමය තත්ත්වය අනිත් රටවල වල ආර්ථිකයටත් බලපෑම් එල්ල කළා. ඉතින් මේ වගේ අර්බුද රාශියක් මැද්දේ මේ වගේ ව්‍යසන රාශියක් මැද්දේ ඇත්තටම ව්‍යසන ගැන අපි බුදුරජාණන් වහන්සේ මොන වගේ කාරණා දේශනා කළා තියෙන්නේ කියලා දැනගන්න තියෙනවා නම් මම හිතන්නේ ඒක බොහොම වටිනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ බුද්ධ දේශනා තුළ නොයෙකුත් තැන්වල ව්‍යසන ගැන විපත් ගැන හානිකර කාලයන් ගැන ඒවට විසඳුම් නොයෙකුත් ආකාරයේ දහම් උපදෙස් බුදුරජාණන් වහන්සේ ලබා දීලා තිබෙනවා. ඒ අතරින් මම තෝරාගත්ත එක්තරා දේශනාවක් අංගුත්තර නිකාය 3 වෙනි පොත් වහන්සේගේ පංචක නිපාතේ කරුණ 5 බැගින් වදාළ කොටසේ තිබෙන සුන්දර දහම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි සම්පදා සූත්‍රය. සම්පදාවන් ගැන වදාළ දේශනාව. මේ දේශනාවේදී අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්කවේ ව්‍යසනානි කතමානි පංච. පින්වත් මහණෙනි, ව්‍යසන කියන ඒවා පහක් තියෙනවා. මොනවද ඒ පහ? ඥාති ව්‍යසන. ඥාතීන්ගේ ව්‍යසනය. ඥාතීන් නැතිවීම. දැන් අද දවසේදී දායකත්වයේ දරන්න හේතු වන කාරණයක් මේ පින්නතුන්ගේ මිය පරලෝකීය ඥාතියෙක් නෙනේ, තමන්ගේ ආදරණීය පියාණන්. ඒ වගේම නොයෙකුත් ඥාතීන් සමහරට ලෙඩ රෝග නිසා මේ කොරෝනා වසංගතය නිසා සමහර ඥාතීන් අපිට හිමු වෙන්නේ නැති. සමහරලාට සුනාමි වගේ අනතුරු වලින් එක පවුලේ සමහරලාට ඉතුරුනේ එක්කෙනයි. සමහරට දුව විතරයි, සමහරට පුතා විතරයි. ඒ ඥාති පරපුරම නැසිලා ගියා. දැන් ඔය යුද්ධමය කෝලාහල මැද්දේ ඒ රටවල තමන්ගේ ඥාතීන් උන් හිටිතෙන් නැති වෙලා යනවා. එක එක ඥාතීන් එක එක පැති වලට දුවන්නේ. එක එක පැති වලින් පැනලා යන්න බලන්නේ. සමහර කෙනෙක් මරණයටපත් වෙනවා, සමහර කෙනෙක් ගිය දිශාවක් හොයාගන්න බෑ. ඒ වගේ ඥාතීන්ගෙන් වෙන් වන්නට ඥාති ව්‍යසනයන්ටපත් වෙනවා. ඒකත් එක්තරා ආකාරයක ව්‍යසනයක්. ඒකේ කුඩා ව්‍යසනයක් නොවන බව මේ පින්වත් පිරිසට අමුතුවෙන් කියන්න ඕනේ. යම්කිසි පීඩාවක්, දුකක්, කරදරයක් තිබෙනවා. ඒ වගේම භෝග ව්‍යසනම්. භෝග ව්‍යසනය කියන්නේ භවභෝග සම්පත්තීන්ගේ ව්‍යසනය. අපි කියන්නේ මේ ආර්ථික අර්බුදයක් කියලා කියන්නේ නේ. ඒ ආර්ථික අර්බුදය කියන එකටත්
සංග්‍රහ වෙන්නේ ආර්ථික අර්බුදය කියන එක සංග්‍රහ වෙන්නේ භෝග ව්‍යසනය කියන කාරණේට. ඉන්ධන අඩුයි, කණ්ඩ බොණ්ඩ අඩුයි, බඩු මිල ඉහළ ගිහිල්ලා ඔය ඔක්කොම අයිති වෙන්නේ භෝග ව්‍යසනය කියන කාරණේට. එතකොට ඒකේ පීඩාව වර්තමානයේ යම් තාක් දුරකට හෝ අපි සියලු දෙනා භුක්ති විඳිනවා. ඒ ජීවිතය ගත කරන්න තියෙන අපහසුකම් ඒවත් එක්ක ඉතින් යම් කිසි විදිහකින් භෝග සම්පත්තිය බලවත්ව තියෙන කෙනෙක්ට මේ කාරණා අවස්ථාවලදී පවා ඒක සැහැල්ලුවෙන් අරගෙන කටයුතු කරන්න අවස්ථාව ඉදිරියලා තියෙන්නත් පුළුවන්. ඒක තමයි භෝග සම්පත්තිය. එතකොට නමුත් භෝග ව්‍යසනය කියලා කියන්නේ ඒ මිල මුදල් ධන දාන්‍ය වතු පිට ගේදොර ඉඩකඩම් ආදීගේ විනාශය. ඒවා අපේ ජීවිතවලින් බැහැර වෙනකොට ඒවා අපිට රැක ගන්න බැරි වෙනකොට ඒවා විනාශ වෙනකොට එක්ක සොරොන්ගෙන් විනාශ වෙලා යනවා නැත්නම් ওই ගම් වතුර ආදී කරදර වලින් විනාශ වෙලා යනවා නැත්නම් මොකක් කරලා ලෙඩක් දුකක් හැදලා ඒවට වියදම් කරලා විනාශ වෙලා යනවා මේ වගේ කාරණා නිසා ව්‍යසනයටපත් වෙනවා භෝග සම්පත්තීන් කියන දේ ඊළඟ ව්‍යසනේ තමයි රෝග ව්‍යසන රෝග ව්‍යසනය කියලා කියන්නේ ඒකත් අපිට දැන් හුරුයි කොරෝනා වසංගතයෙන් මං හිතන්නේ අපි යම් තාක් දුරකට හෝ අපි පීඩාවටපත් නොවුණු කෙනෙක් සොයාගන්න බැරි තරමටම තමන්ගේ ඥාතියෙක් හෝ තමන්ම හෝ ඒ රෝගවලට ගොදුරු වෙලා සමහර කෙනෙක් ජීවිතෙන් පවා වන්දිකමට සිද්ධ වෙන්නේ නැති ඒ රෝගයෙන් සුවපත් වුණත් ඒ රෝගයේ තියෙන අපහසුතා කොයිතරම්ද කියලා මේ පින්වත් සියලු දෙනාට යම්කිසි හෝ දැනුමක් ඇති. ඉතින් ඒ රෝගී විතරක් නෙවෙයි පිළිකා රෝග නොයෙකුත් රෝග වලින් හදිසි අනතුරු වලින් වෙන රෝග මේ සියලු රෝග වලින් පීඩාවටපත් වෙනවා. ඒකෙන් සියලු දේ කඩා වැටෙනවා. තමන්ගේ ජීවිතයේ ඉතිරි බලාපොරොත්තු සුණු විසුණු වෙලා යනවා සමහරලාට. ඒක ව්‍යසනයක් කියන කාරණය අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟ ව්‍යසනේ තමයි සීල ව්‍යසන. සීල ව්‍යසනය කියලා කියන්නේ දුස්සීල වීම. සීලය ආරක්ෂා කරගන්න බැරි වීම. එක්ක සීලේ සමාදන් වෙන්න බැරි වෙනවා. එයා සීලේ සමාදන් වෙන්නේ නැහැ. නැත්නම් සමාදන් වෙච්ච සීලය රැක ගන්න බැරි වෙනවා. මේක ව්‍යසනයක් කියලා අපිට තේරෙන්නේ නැහැ සීලය කැඩුනා. කියලා ඒක අපි සමහරට ඉච්චර ගණන් ගන්නෙත් නැති වෙන්න පුළුවන්. නමුත් මේකත් බරපතල ව්‍යසනයක්. ඒක තමයි හතරවෙනි ව්‍යසනය. තමයි සීල ව්‍යසනේ සීල විපතටපත් වීම සීලය රැක ගන්න බැරි වීම සීලය තුල රැකවරණ නොලැබීම කියන ව්‍යසනය. ඊළඟ ව්‍යසනය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨි ව්‍යසන. දෘෂ්ටිය අපිරිසිදු වීම එක්ක මිත්‍යා දෘෂ්ටික වීම කියන කාරණය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සමහර මිත්‍යා දෘෂ්ටික ව්‍යසනයන් නිසා අපි දැක්කා හැංගේ බෝම්බ පත්තු කරගෙන තමන්ගේ ජීවිතෙත් නසාගෙන තව බොහෝ දෙනෙකුගේ ජීවිතත් නසාගෙන තමන්ගේ ඥාතීන්ට පවා පාරේ බැහැලා යන්න බැරි හිරේ විලංගුවේ වැටෙන තත්වයකට පත් කරපු විපත්තීන් අපි දැක්කනේ. ඒ සිද්ධ වුණේ මිත්‍යා දෘෂ්ටිය කියන ව්‍යසනය නිසා විපත නිසා. ඒතර මිත්‍යා දෘෂ්ටිය කියන විපත කොයිතරම් භයානකද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිත්‍යා දෘෂ්ටික කෙනාට ඒකාන්තයෙන් නිරය යනවා කියලා. මිත්‍යා දෘෂ්ටි හේතු වෙන්නේ නිරය. දැන් ආනන්තරීය පාප කර්මයක්. ඒ කියන්නේ අම්මා මැරලා තාත්තා මැරලා ඒ වගේ අනන්තරීය පාප කර්මයක් කියලා නැත්නම් සංඝ බේදය කරලා ඔය වගේ අනන්තරීය පාප කර්මයක් කරාමත් සිද්ධ වෙන්නේ. ඒ කෙනා කල්පේ අවසන් වෙනතුරුත් නිරේ ගිහිල්ලා පදිනවනේ. නමුත් ඒ කෙනා ඒ කල්පේ අවසන් වුණාට පස්සේ වුණත් හරි නිරෙන් නිදහස් වීමක් දකින්න ලැබෙනවා. නමුත් නිහත මිත්‍යා දෘෂ්ටියක පිහිටපු කෙනා නිරේ ගියාට පස්සේ කල්පේ අවසන් වෙලා ඊළඟ කල්පේ හටගනිද්දි ඒ කල්පේ අවසන් වෙලා ඒ කල්පේ සකස් වෙන තුරුත් වෙන සක්වල කරමුත් එක්කලේ මේ ලෝකාන්තරික නිරේ ඉක්මවා ගිහිල්ලා මේ වෙනසක් වලක නමුත් නිරේ ගිහිල්ලා ඉපදිනවා. එච්චර භයානක විපතක් තමයි මේ දිට්ඨි ව්‍යසනය කියලා කියන්නේ. දිට්ඨි ව්‍යසනම් දෘෂ්ටිය අපිරිසිදු වීම විනාශ වීම මිත්‍යා දෘෂ්ටික වීම. එතකොට ඒ කියන්නේ මේක අපි තෝරා ගැනීම වටිනවා. ඒ කියන්නේ දෘෂ්ටිය පිරිසිදු වීම දෙකක් තියෙනවා. ඒක තමයි එකක් තමයි ලෞකික සම්මා දිට්ඨිය එකක් අනිත් එක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ සුගති රැකවරණය උපදවල දෙන සම්මා දිට්ඨිය. ඒ තමයි අත්ති දින්නම්
දන් පැන් පූජා කිරීමේ දන් දීමේ විපාක ඇත. ඊට පස්සේ අත්ති හුතං ඊට පස්සේ පුද පූජා පවත්වන මේ විපාක ඇත. අත්ති ඊට්ටං සේවා කටයුතු කිරීමේ විපාක ඇත. අත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ මේ යහපත් අයහපත් කර්ම කිරීමේ ඵල විපාක තියෙනවා. යහපත් දෙයක් කරොත් යහපත් විපාක ලබා දෙනවා. අයහපත් දෙයක් කරොත් අයහපත් විපාක ලබා දෙනවා. ඒ කර්මඵල ගැන විශ්වාසයක්. ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙනවා. අදහා ගැනීමක් හෝ තිබෙනවා. අති අයන් ලෝකෝ මෙලවක් කියලා දෙයක් තියෙනවා. අති පරෝ ලෝකෝ පරලොවක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් චුත වෙලා ගිහිල්ලා තව තැනක උපදිනවා. මේ ජීවිතයෙන් සියල්ල අවසන් වෙන්නේ නැහැ. මේ ජීවිතෙන් සියල්ල කෙරවර වෙන්නේ නැහැ. මෙතනින් එහාටත් ආයි උපතක් කරා අපිට යන්න සිද්ධ වෙනවා කියලා දැනුමක් ඔහුට තියෙනවා. ඒකට කියනවා අත්ති පරෝ ලෝකෝ. අත්ති මාතා අපේ මව කියලා කියන්නේ අම්මා කියලා කියන්නේ විශේෂ කෙනෙක්. අත්ති පිතා තාත්තා කියලා කියන්නේ විශේෂ කෙනෙක්. මේ මව කියලා කියන කෙනා විශේෂ කෙනෙක් නෙමෙයි තාත්තා කියලා කියන කෙනා විශේෂ කෙනෙක් කියලා දන්නේ නැති කෙනාගේ අතින් ආනන්තරීය පාප කර්මයේ පවා සිද්ධ වෙන්න පුළුවන්. එයාගේ අතින් මවට පියාට උපස්ථාන කිරීම සිද්ධ වෙන්නේ නැහැ. මවට පියාට වැරදි ලෙස කටයුතු කරලා තමන්ගේ ජීවිතේ නිරේ කරා ඔහු ගිනියනවා. ඊට පස්සේ අත්තිසත්තා උපපාතිකා මේ ඕපපාතික සත්වයෝ ඉන්නවා. මේ කාරණා මතක තබා ගැනීම හරි වටිනවා. ලෞකික සම්මාදිට්ඨියට කරුණු 10ක් යෙදෙනවා. අපි කරුණු 10 තමයි විස්තර කරගෙන ගියේ. අත්තිසත්තා ඕපපාතිකා මේ ඕපපාතික සත්වෙන් සිටිනවා. ඒ කියන්නේ මේ කර්මානුරූපව අපි දන්න මේ මව් කුසෙන් උපදිනවට අමතරව, බිත්තරස් ඉපදිනවට අමතරව, තෙත් පරිසරයේ ඉපදිනවට අමතරව ඍජුව කර්මානුරූපව උපත් කරා යෑමක් තියෙනවා. ඒ අනුව තමයි දෙවියන් පහළ වෙන්නේ, ප්‍රේතයන් පහළ වෙන්නේ, නිරසතුන් පහළ වෙන්නේ. ඒතර ඕපපාතික සත්‍යය ප්‍රතික්ෂේප කරනකොට, ඔහු පිළිගන්නේ නැති වෙනකොට, ඒ දිට්ටි ව්‍යසනයටපත් වෙනකොට ඔහු පිළිගන්නේ නැත්තේ. ඔහු සතර පායේ නිරේ පිළිගන්නෙත් නැහැ, പ്രേත ලෝකෙ පිළිගන්නෙත් නැහැ, සුගතිය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පිළිගන්නෙත් නැහැ. ඒවා පිළිගන්නේ නැති කෙනා, ඒවා කෙරෙහි බය නැති කෙනා, එයා කුසල් අකුසල් ගැන එයා තකන්නේ නැහැ. එයාගේ අතින් ඕන තරම් අකුසල් වෙනවා. ඕන තරම් පව්කම් සිද්ධ වෙනවා. ඕන තරම් අයහපත් දේ සිද්ධ වෙලා මෙලවත් පරලවත් අයහපත සකසා ගන්නවා. ඒ නිසා ඒ කෙනා ඒ සම්මා දිට්ඨියටත් පැමිණෙන්න ඕනේ, ලෞකික සම්මා දිට්ඨියට හෝ අඩම තරමින්. ඒ තමයි අත්ති සත්තාපපාතිකා. ඊළඟට කාරණේ තමයි 10 වෙනි කාරණේ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මාගත සම්මා පටිපන්න යේ ඉමංච ලෝකංච පරංච ලෝකංච සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණෙන් ඉන්නවා මේ මනා යහපත් ප්‍රතිපදාවේ යෙදුණු, යහපතෙහි යෙදුණු, යහපතෙහි පිළිපන් ඒ උත්තමයන් වහන්සේලා මේ ලෝකයත් අවබෝධ කරලා පරලොවත් අවබෝධ කරලා සකීය අවබෝධය, සුපිය ප්‍රඥාවෙන් අවබෝධ කරලා සාක්ෂාත් කරලා දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. ඒ විදිහට එයා පිළිගන්නවා. ඒකේ සත්‍යතාවය පිළිගන්නවා. ඒක ප්‍රතික්ෂේප කර ගමන් එයා බුදුරජාණන් වහන්සේ පිළිගන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නෙත් නෑ. රහතන් වහන්සේලා පිළිගන්නෙත් නෑ. රහතන් වහන්සේලාගේ අවබෝධය පිළිගන්නෙත් නෑ. එයා පිළිය යුත්තන්ට පුදන්නේ නෑ. පිළිය යුත්තන්ට පුදන්නේ නැතුව, ඒ පිළිය යුත්තන්ගෙන් ධර්මයේ ඇසිය යුත්තන්ගෙන් ධර්මයේ අසන්න නැතුව ඔහු මෙලවත් නසා ගන්නවා, පරලොවත් නසා ගන්නවා. ඒ නිසා මේ දිට්ඨි විපත්තිය කියලා කියන්නේ මහා බලවත් විපතක්. මේ විතර විපත්තීන් 5 ගැන අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අපගේ බුදුරජාණන් වහන්සේ ආයත් දේශනා කරනවා. න බික්කවේ සත්තා ඥාති ව්‍යසන හේතුවා. ඥාතියන් ව්‍යසනයට පත්වීම හේතුවෙන්, භෝග ව්‍යසනේන හේතුවා මේ භෝග සම්පත්තීන් විනාශ වීම හේතුවෙන්, රෝග ව්‍යසන හේතුවා මේ රෝග ව්‍යසනයන්ට පත්වීම හේතුවෙන්, කායස්ස භේදා පරම්මරණං අපායං දුග්ගතින් විනිපාතං නිරයං උප්පජ්ජಂತಿ. මේ ඥාති විනාශ වීම නිසා, භෝග ව්‍යසන සිදුවීම නිසා, රෝග ව්‍යසන සිදුවීම නිසා,
කය විදී මරණයටපත් වුණාට පස්සේ නිරය දුගතිය අපාය විනිපාතය කියන ඒ නිරයට ගිහිල්ලා උපදින්නේ නැහැ කියලා අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න භෝග සම්පත්තිය ඕන තරම් අපිට නැති වෙන්න පුළුවන්. ඒ දේ විනාශ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඥාති සම්පත්තියෙන් විනාශ වෙනකොට අපිට ඒක නතර කරගන්න බැහැ. දැන් සුනාමියක් වගේ එද්දි ඒ සුනාමියට තමන්ගේ ඥාතීන් ගසාගෙන යද්දි තමන්ට කරගන්න දෙයක් තිබෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය රැකගත්තෙත් බොහොම අමාරුවෙන් ගොඩ දෙනෙක්. එතකොට මේ රෝග ව්‍යසනයේදී රෝගයෙන් ශරීරයට පීඩා එද්දී කරගන්න දෙයක් නැහැ. ඉතින් මේ රෝගේ ස්වභාවයට ඒ වෛද්‍යවරු දෙන ප්‍රතිකාර ලබා දෙලා ඉතින් වෛද්‍යවරු එක ප්‍රතිකාර නැහැ කිව්වහම අපිට ඉවසන්න වෙනවා. පීඩා විඳින්න වෙනවා. ඉවසන්න වෙනවා. දැන් මේ රෝග ව්‍යසනයකින් ලෝකෙම ගොදුරු වෙද්දී කොයිතරම් අපි සෞඛ්‍ය තත්ත්වයන් දියුණුයි තාක්ෂණයේ දියුණුයි කියලා කතා කරත් ඒ රෝග පීඩාවන්ට අපිට පත් වෙන්න සිද්ධ වුණා. ඒ පීඩාවන්ගෙන් සමහර කෙනෙක් මරණය කරා ගියා. ඒ රෝගය විතරක් නෙවෙයි නොයෙකුත් රෝග වලින් අපි පීඩාවටපත් වෙනවා. ඒ රෝග වලින් ගැලවෙන්න විදිහක් නැහැ. ඒ ව්‍යසනයන්ටපත් වුණාට හැබැයි ඒ ව්‍යසන තුන කොයිතරම් විදිහට තිබුණත් මොන රෝගයෙන් අපේ ජීවිතේ මරණයටපත් වුණත් අපි මරණයටපත් වෙද්දී අපේ භෝග සම්පත්තියෙන් කොයිතරම් අහිමි වෙලා ගියත් අපේ ඥාති පිරිවරම අපිව අතහැරලා දාලා ගියත් ඒ කාරණේ නිසා නිරය උපදින්න හේතුවක් යෙදෙන්නේ නැහැ. ඒ කාරණෙන් අපි නිරය ගිහිල්ලා උපදින්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල බියසන හේතුවා භික්ඛවේ සත්තා දිට්ඨි බියසනේන හේතුවා. සීල ව්‍යසනය නිසා දුස්සීල වීම නිසා එහෙම නැත්නම් දිට්ඨි ව්‍යසනය නිසා අර ලෞකික සම්මා දිට්ඨිය හෝ නැතිවීම නිසා ඒ ලෞකික සම්මා දිට්ඨියවත් නැතිවීම නිසා කායස්ස බේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජಂತಿ. මරණයටපත් වෙලා කය බිදී මරණයටපත් වෙලා අපාය දුගතිය විනිපාතේ නිරයේ ගිහිල්ලා උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක්. දැන් බලන්න බොහොම අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක්. සිටවරු 4 දෙනෙක් හිටියා. මේ සිටවරු 4 දෙනාට හොඳට ධනිය තිබුණා. ඥාති සම්පත්තියක් තිබුණා. ඊට පස්සේ භවභෝග සම්පත් තිබුණා. ඒකනේ සිටවරු කියලා කියන්නේ. ඊට පස්සේ එහෙම බරපතල රෝගයක් තිබෙන්නේ ආරෝග්‍ය සම්පත්තියක් තිබුණා. අර රෝග විපත කියන එක, ඥාති විපත කියන එක මේ භෝග සම්පත්වල විපත කියන කාරණේ මේගොල්ලන්ට තිබුණේ නැහැ. හැබැයි මෙයාලා එක්තරා අවස්ථාවකදී මේගොල්ලන්ට සල්ලි තිබුණා. මේගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්කම තිබුණා. වෙසගනක්ව කතා කරගෙන ගිහිල්ලා උයනකට ගිහිල්ලා ඒ වෙසගනකින් සතුටු වෙලා ඒ දවස පුරා සතුටු වෙලා ඉතින් ඒ වෙසගනට ගෙවන්න සිද්ධ වුණා කහවණු 1000ක මුදලක්. හිතුවාම දැන් එතකොට යම් කිසි විදිහක තමන්ගේ භෝග ව්‍යසනයක්නේ අනවශ්‍ය දෙයකට තමන්ගේ මුදලක් වැය වෙලා ගියා. මේ පිරිස කතා කරා දැන් මේ උයනේ මේ වනාන්තරේ කවුරුත් නැහැ. අපරාධයර කහවණු 1000ක් කියන්නේ පුංචි ගාණක් නෙවෙයි. මේ ස්ත්‍රිය ලස්සන වස්ත්‍රාභරණයෙන් ගිනුත් සැරසිලා ඉන්නවා. නොයෙකුත් පළදනාවන්ගෙන් පැළඳලා ඉන්නවා. හරි වටිනවා මේ දේවල්. අපි මේ ස්ත්‍රියව මරලා අර අපේ කහවණු 1000ක් ගමු. මෙයාගේ මේ ස්ත්‍රියගේ තියෙන ඒ සම්පත් ටිකත් අර ආභරණ ටික මුතුමැණික් ආදී පළදගෙන හිටපු ඒව ටිකත් අපි හොරකම් කරගමු. ඒ ටිකත් අරගෙන ගිහලා අපි භවභෝග සම්පත් රැකගමු. මේ නිකන් යන කොහෙවත් යන ස්ත්‍රියකට අපි සල්ලි දෙන්න ඕනේ කියලා අර ස්ත්‍රියව ඒ කැලේදී මරණයටපත් කළා. තමන්ගේ භෝග සම්පත්තිය රැකගත්ත භෝග ව්‍යසනයටපත් වෙන්න දුන්නේ නැහැ. හැබැයි මොකක්ද උනේ? සීල ව්‍යසනයටපත් වුණා. ඒ ජීවිතේ බැලු බැලමට හානියක් පෙරුන්නේ නැහැ. කවුරුත් මේ සිද්ධිය දැනගත්තේ නැහැ. ඒ සිටුවරු 4 දෙනා හොඳට ඥාති සම්පත්තිය භුක්ති විඳිමින් භෝග සම්පත්තිය භුක්ති විඳිමින් ඒ වගේම අර ආරෝග්‍ය සම්පත්තිය බරපතල රෝග පීඩායි ජීවිතේ සටහනක් සඳහන් වෙන්නේ නැහැ හටගත්තා කියලා ජීවත් වුණා. හැබැයි මරණයටපත් වෙලා ගිහිල්ලා නිරයේ ගිහිල්ලා ඉපදුනා. නිරයේ අනන්ත අප්‍රමාණ දුක් විඳා. තියුණු වේදනාව විඳා. ශරීරයේ කොකුවලින් ඇද මස් ඉරේර වේදනාව දෙනවා. කෙලවරක් නැති දුක් විඳා. ඒ කෙලවරක් නැති දුක් වචන වලට පෙරලා කියන්න බැරි නිසා අපිට කියන්න විදිහක් නැහැ.
හැබැයි ඒ අවුරුදු ලක්ෂ ගාණක් කෝටි ගාණක් එක දවසේ පුංචි මුදලකට යම් මුදලකට වියදම් කරපු අපරාධේ ලෝකෙට හොරෙන් කරා කියලා හිතාගෙන හිටියට කර්මයට හොරෙන් එක් කරගන්න බෑ අපිට කාටවත්. කර්ම විපාකෙට අවුරුදු ලක්ෂ කෝටි ගණනක් නිරේ දුක් විඳා. නිරේ දුක් විඳලා මේ සතර දෙනාගේ ඉතින් ගමන යවෙනවා. යනකොට අර ස්ත්‍රිය වෙසගෙන මගේ මේ විදිහට අරගෙන මට මුදල ගෙවන්නෙත් නැතුව මගේ ආභරණත් පැහැර අරගෙන මාව මරලත් දැම්මා කියලා කේන්තියෙන් මරණයටපත් වෙලා යක්ෂණියක් වෙලා මේ හතර දෙනාව සිය වතාවක මරණයටපත් කරලා දැම්මා. මේ කියන්නේ නිරේන් නිදහස් වෙලා ආපහු මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේ ඇවිල්ලා ඉපදෙනකොට ඒ වගේ විනාශයන්ට මේගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙහෙම යනකොට මේ අතරින් එක්කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින යුගයේත් පහළ වෙලා හිටියා. ඉපදෙලා හිටියා. එතකොට මෙයාගේ අතීතයේ කරපු මොකක් හරි කර්ම විපාකයකින් අර සිටුවරෙක් වෙලා හිටියත් යම්කිසි පුණ්‍ය කර්මයක විපාකයකින්නේ. ඒ පුණ්‍ය කර්මේ විපාකයෙන් ඒ කෙනා දැන් අර සීල විපත්තිය ඉඳලා එක්ත අවස්ථාවක එක ජීවිතේ කරපු දෙයකින් නිරේ ගියා. දැන් මේ ජීවිතේ අර තගරසිකේ කියන බුදුරජාණන් වහන්සේ වඩිනකොට මෙයාගේ ජීවිතේ තිබුණා. දැන් මෙයා මහා ධනවත් මේ රාජකුමාරයෙක්. මහා බලවත් කෙනෙක්. එතකොට මෙයාට මේ මහා ආඩම්බරේ මෙයාගේ අශ්ව කරත්තෙන් යනකොට මෙයා දැක්කා පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ සිවුර පොරවාගෙන ශරීරය හැමතැනම වැහෙන විදිහට මේ සිවුර පොරවාගෙන සංහර ඉරියව්වකින් සිමින් වඩිනවා. වඩිනකොට මොහොත කියුණා ඊ කුෂ්ඨයා කියලා. මෙයා දැන් මොකද මෙයාගේ අර ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ඒ මොකද්ද? අර අත්‍ය ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මාගත සම්මාපටිපන්නා යේමංච ලෝකංච පරංච ලෝකංච සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති කියන කාරණේ. කියන්නේ මේ ලෝකේ මෙලවත් පරලවත් මනාකට අවබෝධ කරගෙන ඒ දහම් දේශනා කරන ඒක තමා තුළින් මනා පිරිපුන් අවබෝධකින් යුක්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන් අපි පිදිය යුතු උතුමන් ඉන්නවා කියලා පිළිගැනීමක් නැහැ මේ ජීවිතේ. දිට්ඨි ව්‍යසනයටපත් වෙලා වචනයක් පිට කළා ඒ කුෂ්ඨයා කියලා ප්‍රකාශ කරලා අර පසේ බුදුරජාණන් වහන්සේට කෙල ගැසුවා. ඔය ජීවිතේත් ඔහුට ඥාති ව්‍යසනයක් පේන්න තිබුණේ නැහැ. භෝග ව්‍යසනයක් පේන්න තිබුණේ නැහැ. රෝග ව්‍යසනයක් පේන්න තිබුණේ නැහැ. හැබැයි එතනින් ඔහු චුත වෙලා ආයෙත් නිරේ ගිහිල්ලා ඉපදුනා. බලන්න කොයිතරම්නම් භයානකද මේ දිට්ඨි ව්‍යසනය කියන එක. දැන් ඉස්සෙල්ලා සීල ව්‍යසනය නිසා නිරේ ගියා. තව ජීවිතයක දිට්ඨි ව්‍යසනය නිසා නිරේ යනවා. ඒ කියන්නේ දිට්ඨි ව්‍යසනය කියන කාරණේදී දැන් මෙයාට කර්මඵල විපාකයේ විශ්වාසයක් නැහැ. ඒතකොට අර කෙල ගහලා මෙහෙම කරාය කියලා විපාකයක් එනවා කියලා දෙයක් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණය පිළිගන්නේ නැහැ. මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. ඒව විශ්වාස නොකලා කියලා ඒව නැති වෙන්නෙත් නැහැ. ඒ නිසා Tamanට විපාකේ Tamanගේ ජීවිතේට එනවා. ඉතින් මෙයාට මොකද උනේ? මෙයා ගිහිල්ලා නිරේ ගිහිල්ලා ඉපදුනා. නිරේ ගිහිල්ලා ඉපදිලා හැබැයි මෙයාට එක්තරා ජීවිතයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙයාට අවස්ථාව ලැබුණා යහපත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා මෙන්න මෙයා ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. ඒ ජීවිතේ මොකද කළේ? ඒ ජීවිතේ මේගොල්ලෝ අර 4 දෙනයි තව 3 දෙනෙකු එකතු වෙලා 7 දෙනෙක් මෙන්න අර සිටුවරු 4 දෙනත් මෙයත් එක්කම ඉපදුනා. 4 දෙනා කියන්නේ මෙයත් එක්ක මෙයයි ඒ තව 3 දෙනෙකුයි. ඒතකොට තව 3 දෙනෙක් තව 3 දෙනෙක් එතනට එකතු වුණාම 7 දෙනයි. ඒ 7 දෙනාම කාශ්‍යප බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්න බුද්ධ ශාසනයේ පැවිදුණා. අන්න ආයි සීල සම්පදාව යම් තාද්දරකට ඇති වුණා. එතකොට භෝග සම්පද මේ අර සීල සම්පදාව ඇති වුණා. දිට්ඨි සම්පදාව ඇති වුණා. එතකොට එතනින් ඒ ජීවිතේ ඒ විදිහට ගත කරද්දී කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් යුගය ආව. බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලා කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහුණු යුගයක් ආවා. මේ පිරිහුණු යුගයේ මේ පිරිසට දැන් ධර්මයේ හැසිරෙන්න විදිහක් නැහැ. ඒතර ප්‍රදේශ පිරිහිලා මිනිස්සු ධර්මයේ හැසිරෙන්න එකට ගෞරවයක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් ධර්මයේ හැසිරෙන්න පසුබිමක් නැහැ. උන්වහන්සේලා මොකද කළේ? අපි 7 දෙනා කල්පනා මෙහෙම කටයුතු කළා හරියන්නේ.
මෙතනින් ගැලවෙන්න ඕනේ කියලා හිතලා අන්න ඒ පිරිස කැලේට ගිහිල්ලා කැලේ විශාල ගලක් තිබුණා. ඉනිමගක් බැදලා ගල උඩට නැග්ගා. ඉනිමග නැතුව ගලෙන් බහින්න බෑ. ඉනිමග වීසි කරලා දැම්මා. වීසි කරලා දාලා අපේ ජීවිතේ තියාගන්න ඕනේ. ජීවිතේ තිබෙන තාක් ධර්මයේ හැසිරලා අපිට ධර්මයේ හැසිරලා ධර්ම අවබෝධයක් කරා යන්න ලැබුණොත් එහෙමයි. නැත්තම් අපේ ජීවිතේ මෙතන නැති වෙලා ගියද කියලා. ඒ හත් දෙනා වීරය කළා. ඒ හත් දෙනාගෙන් කෙනෙක් මේ පින්වත් පිරිස දන්නවා මේ සිදුවීම. එක්කෙනෙක් උතුම් අරහත්ත්වයටපත් වුණා. ඒ රාතන් වහන්සේ දාන ගෙනත් දුන්නාම පිළිගත්තේ නෑ අපි මෙහෙම කතිකාවතක් කරගන්නවා කියලා. ඊට පස්සේ දෙවෙනි කෙනා අනාගාමී ඵලයටපත් වුණා. ඊතර පස් දෙනාට මාර්ගඵල අවබෝධයක් කරා යන්න බැරි වුණා. මේ පස් දෙනා ඒ ගල උඩ මරණයටපත් වුණා. මරණයටපත් වෙද්දී ඒ සියලු දෙනාට ඥාති සම්පත්තියක් නැහැ. ඥාති ඔක්කොම තනි වෙලා ඥාතින්ගෙන් වෙන් වෙලා. භෝග සම්පත්තියක් නැහැ. නමුත් ඒ වගේම ඒගොල්ලන්ට ඒ කාටවත් තිබුණේ නැහැ. මේ ආරෝග්‍යකමක් නැහැ. අය ආහාර නැතිකමෙන් කය රෝගයටපත් වෙලා තමයි මරණයටපත් වුනේ. ආරෝග්‍ය සම්පත්තියක් නැහැ. රෝග ව්‍යසනයටපත් වෙලා ඥාති ව්‍යසනයටපත් වෙලා භෝග ව්‍යසනයටපත් වෙලා මරණයටපත් වුනේ. හැබැයි ඒ ජීවිතේ යාලට තිබුණා සීල සම්පත්තිය. සීල ව්‍යසනයකටපත් වෙලා නැහැ. ඒ ජීවිතේ යාලට තිබුණා ditthi සම්පත්තිය. මේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ කියන කාරණේ මේක ධර්මය අවබෝධ කරපු අය මේ ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේලා පිළිගන්න මේ සියල්ල පිළිගැනීම බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිගැනීම තමයි අර 10 වෙනි කාරණේ කියන්නේ අත්‍යයන් ලෝකයේ සමන බ්‍රාහ්මණ සම්මාගත සම්මාපටිපන්න යේ මංච ලෝකංච පරංච ලෝකංච සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදින්ති තී කියන කාරණේ ප්‍රකාශ කරනවා කියන්නේ යා බුද්ධ රත්නය පිළිගන්නවා ධම්ම රත්නය පිළිගන්නවා සංඝ රත්නය පිළිගන්නවා කියන කාරණේ යට යෙදෙන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨිය නැතුව තිසරණේ මත පිළිටන්න පුළුවන්කම නැහැ. එතකොට එයාලා මෙලව පරලොව විශ්වාස කළා. ඒ සියල්ල විශ්වාසර කර්මඵල විශ්වාස කළා. ඒ සියලු දේ නිසා එයාලා මරණින්පත් වෙලා සුගතියේ ගිහිල්ලා ඉපදුනා. ඒ සුගතිය යන කාරණේට ඥාති බියසනේ බලපෑවෙන්නේ නැහැ. බාධා කරේ නැහැ. භෝග බියසනේ බාධා කරේ නැහැ. රෝග බියසනේ බාධා කරේ නැහැ. එයාලට අර සීල සම්පත්තියෙන්, ditthi සම්පත්තියෙන් සුගතිය කරා යන්න පුළුවන් වුණා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ආයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ භික්කවේ සම්පදා කතමා පංච. අපි දැන් මේ දේශනාව තුළ අපි කතා කරේ ව්‍යසන පහ ගැන විතරනේ. මේ දේශනාවේදී සම්පatti පහක් ගැන දේශනා කරනවා. ඒ මොකද්ද? ඥාති සම්පදා. අපි දැනට මේක ඒ ගැන කතා කළා. ඥාතීන් සිටීම නැමැති සම්ප්‍රදාව. ඉතින් ඥාතීන් සිටිනවා කියන එක ඇත්තටම සම්පත්තියක්. අපේ උපකාරකම් වලට ඕනෑපකම් වලට උදව් කරනවා. ඊට පස්සේ අපිට අපේ දුක සබ්බෙදා ගන්න කෙනෙක් ඉන්න එක අපිට උපකාරයක්. ඒ නිසා ඥාති සම්පත්තිය කියන එක සම්පතක් ඇත්තටම. භෝග සම්පදා. භවභෝග සම්පත් තියෙනවා කියන එක සම්පතක්. දැන් භවභෝග සම්පත් හොඳට තියෙන කෙනෙක්ට දැන් මේ වගේ ආර්ථික අර්බුද කාලේ වුණත් සමහරලාට ඒගොල්ලෝ එච්චර එක දැනෙන්නේ නැතුව ඒ විදිහටම ගත කරන පිරිසක් ඉන්නව නේද රටේ ලෝකේ. නමුත් සමහර කෙනෙක්ගේ භෝග සම්පදාව නැති කෙනා කඩා වැටෙනවා. ජීවිතේ ගත කරගන්න අමාරුයි. එයා දුකටපත් වෙනවා, ඉපතටපත් වෙනවා. හඬා වැටෙනවා. ඒ නිසා භෝග සම්පදාව තියනවා කියන එක ඒකාන්තයෙන්ම සම්පත්තියක්ම තමයි. ආරෝග්‍ය සම්පදා. ආරෝග්‍ය සම්පදා කියන එක සම්පදාවක් කියන එක අපි ඉස්සෙල්ල කතා කරා වගේ කොරෝනා එහෙම හැදිලා තියෙනවා නම් ඒක හොඳට දැනෙන්නේ නැති කට්ටියට. ඒ වගේම නොයෙකුත් රෝග පීඩා වලින් දැන් පීඩා විඳින පිරිස් නැත්නම් එයාලට හොඳට දැනෙනවා ඇති නිරෝගීකම කියන්නේ කොයිතරම් සම්පත්තියක්ද කියලා. ඒතකොට මේක ඇත්තටම සම්පත්තියක්. එතකොට ඒ ආරෝග්‍ය සම්පදා කියලා සම්පදාවකුත් තියෙනවා. හැබැයි මේ ඔක්කොටම වඩා වැදගත් සීල සම්පදා කියලා කාරණයක් තියෙනවා. ඒ කියන්නේ සීලේ නැමැති සම්පත්තිය. එතකොට සීලේ නැමැති සම්පත්තිය කියලා කියන්නේ මනස සීලයෙන් යුතුව ආවාසය කරනවා. සිල්පද ආරක්ෂා කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරගෙන සීලෙන් තමන්ගේ ජීවිතයට රැකවරණ සකසා කරගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒකට කියනවා සීල සම්පදාව කියලා. සීල සම්පදාව රැකගන්න සමහර කෙනෙක් මේ භෝග සම්පදාව රැකගන්න ඕනේ කියලා සීල සම්පදාව අතාරිනවා. ඒක ඇත්තටම අනුවණකම. සමහරලාට එයා දන්පැන් පූජා කරනවා, එහෙම කරනවා. හැබැයි දන්පැන් පූජා කරන මුදල් වියදම් කරන්න එයා ලෝභ නැහැ.
හැබැයි රුපියල් 100ක පාඩුව වෙනුවෙන් බොරුවක් කියලා සීලය කඩාගෙන රුපියල් 100ක් ගන්න උත්සාහ කරනවා. සමහරට රසාවට ගිහිල්ලා රතු ඉර ගහ ගන්න මේ වලට බොරු කියලා සීලයට හානි කරගෙන පුංචි පාඩුව දරා ගන්න බැරුව සීලය නැති නැමැති සම්පත හානි කර ගන්නවා. සමහරට තනතුරු තානාන්තර ලබා ගන්න බොරු කියලා නැත්තම් ওই මත්පැන් බොන කට්ටියත් එක්ක ගිහිල්ලා මත්පැන් බොන්න පුරුදු වෙලා ඊට පස්සේ නැත්තම් සොරකම් කරලා සීලය හානි කරගෙන මහා වටිනා සීල සම්පත්තිය හානි කරගෙන භෝග සම්පත්තිය හැරක ගන්න නැත්නම් ඥාති සම්පත්තිය හැරක ගන්න උත්සාහ කරන පිරිස් ඉන්නවා. ඉතින් ඇත්තටම වටිනා සම්පත්තිය මොකක්ද කියන කාරණේ මම හිතන්නේ මේ පින්නත් පිරිසට දැනටම තේරිලා ඇති. අපි දේශනාවේ තියෙන විදිහටම විස්තර කරගමු. ඒ වගේම තමයි දිට්ඨි සම්පදා. දෘෂ්ටි සම්පදාව. දෘෂ්ටිය නැමැති මිත්‍යා දෘෂ්ටිය බැහැර වෙලා සම්මා දෘෂ්ටියට පැමිණීම. අපි දැනටම අපි ලෞකික සම්මා දිට්ඨිය කියන කාරණය ගැන කතා කරා. ඒ ලෞකික සම්මා දිට්ඨියට පැමිණිලා තමයි කෙනෙක් ලෝකෝත්තර සම්මා දිට්ඨියක් කරා යා යුත්තේ. මොකද ලෞකික සම්මා දිට්ඨියකින් තොරව ලෝකෝත්තර සම්මා දිට්ඨියක් කරා යන්න කාරණේ සිද්ධ වෙන්න බෑ. සිද්ධ වෙන්න බැරි. එයා ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ධර්මය අවබෝධ කළා කියලා පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැහැ. ඒ ධර්මය පිළිපදින්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැතුව කොහොමද එයා ඒ ධර්මයේ තුල ප්‍රතිඵලයක් වෙන්න සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවන වරා පමුණවන ප්‍රඥාව. තවත් සරලව කියනවා නම් දුක්ඛේ ඥානම්, දුක්ඛ සමුදය ඥානම්, දුක්ඛ නිරෝධේ ඥානම්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානම්. දුක නම් වූ ආර්ය සත්‍ය, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. පිළිබඳ අවබෝධ ඥානෙ. මේ කාරණා හතර පිළිබඳව තියෙන අවබෝධ ඥානෙට තමයි කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ අවබෝධ ඥානයක් උපදවා ගන්නේ කොහොමද? එයාට ලෞකික ධර්මයන් කෙරෙහිවත් අවබෝධයක් නැතුව අඩු ගානේ ශ්‍රද්ධාවෙන් අදහා ගැනීම කියන කාරණේවත් නැතුව. ඉතින් ඒ නිසා ඒ කාරණා ඇති කරගත්තොත් අන්න එයා ලෞකික සම්මාදිට්ඨිය පැමිණියත් ඒකත් දිට්ඨි සම්පදාවක්. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණුණත් ඒක කොහොමත්ම දිට්ඨි සම්පදාවක්. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණේම සුගති රැකවරණ සලසන බුදුරජාණන් වහන්සේගේ වචන වලින් අපි විස්තර කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න බික්කවේ සත්තා ඥාති සම්පදා හේතුවා භෝග සම්පදා හේතුවා ආරෝග්‍ය සම්පදා හේතුවා කායස්ස බේදා පරමරණං සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජಂತಿ. අපිට කොයිතරම් ඥාතීන් හිටියත් ඥාති පිරිවර හිත මිතුරෝ පිරිස හිටියත් ඒ වගේම භෝග සම්පදා තිබුණත් උතුරන්න සල්ලි තිබුණත් ඕන තරම් ධන දාන්‍ය තිබුණත් ආරෝග්‍ය සම්පදා හේතුවා මේ ආරෝග්‍ය සම්පදාව මේ නිරෝගී බව කියන සම්පදාව අපිට තිබුණත් ඒ කාරණා කිසිවක් නිසා කායස්ස බේදා පරමරණ සුගතින් සග්ගන් ලෝකං උපජ්ජಂತಿ කියන කාරණේ වෙන්නේ. ඒ කියන්නේ මරණයටපත් වෙලා කය බෙදී මරණයටපත් වුණාට පස්සේ සුගතිය දිව්‍ය ලෝකයේ දෙවියන් අතර ස්වර්ගයේ ගිහිල්ලා උපදිනවා කියන කාරණේ. අපි මැරෙන හැමෝටම කියනවා තමයි ස්වර්ගස්ත වෙනවා කියලා. මැරෙන හැමෝම ස්වර්ගස්ත වෙන්නේ නැහැ. ස්වර්ගස්ත වෙන්නේ ස්වර්ගස්ත වෙනවා කියන වචනේ තේරුම තමයි සුගතියේ ගිහිල්ලා උපදින ස්වර්ගයේ පිහිටනවා කියන එක. ස්වර්ගයේ ගිහිල්ලා පිහිටන්නේ මහ පොළොව වගේ පිරිසක් නිරේ යද්දි මහ පොළොව වගේ පිරිසක් සතර අපාය යද්දි නියපොතට ගත්ත පස් ටික වගේ පිරිසක්. ඒ පිරිස තුල තියෙන ලක්ෂණය තමයි ඒ තුල ඒ අයලා සුගතියන්ට හේතුනේ යාළඟ තියෙන ඥාති සම්පත්තිය නෙවෙයි, භෝග සම්පත්තිය නෙවෙයි, ආරෝග්‍ය සම්පත්තිය නෙවෙයි. එහෙම නැත්නම් මේ තියෙන ආර්ථික අර්බුද නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල සම්පදා හේතුවා භික්කවේ සත්තා දිට්ඨි සම්පදා හේතුවා කායස්ස බේදා පරමරණං සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජಂತಿ. මේ සීල සම්පදාව හේතුවෙන් එහෙම නැත්නම් දිට්ඨි සම්පදාව හේතුවෙන් කය බෙදී මරණයටපත් වෙලා දෙවියන් අතර උපදිනවා, දෙවි මිනිසුන් අතර උපදිනවා, බ්‍රහ්මයන් අතර උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක්. කොයිතරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද කියලා බලන්නකො මේ කාරණේ. එතකොට අපි සුළුකට සලකන්නේ සාමාන්‍ය සීල සම්පදාව, දිට්ඨි සම්පදාව. අපි ලොකුවට සලකන්නේ මහා අර්බුද කියලා සලකන්නේ. මහා අර්බුද තමයි. කාලබීල ජීවත් වෙන්න ඕනේ කාරණා අර්බුද තමයි. හැබැයි ඒවා මේ සීල සම්පදා, දිට්ඨි සම්පදාවත් එක්ක බලද්දී හරි පුංචි දේවල්.
පුංචි අවුරුදු 50කට 60කට බලපාන දේවල්. අර ඒ සම්පදා වලින් බලපාන වෙයි චූටි කාලයකට උනාට 50කට 60කට කො නෙමෙයි ගොඩක් වෙලාට ඒවත් මේ ජීවිතේතම తాවකාලික විසදෙලා යනවනේ මේ ප්‍රශ්න. හැබැයි ඒ නිසා නමුත් සීලය හානි කරගත්තොත්, දෘෂ්ටිය හානි කරගත්තොත් ඒ කෙනා නිරේ විනිපාතේ ගියාට පස්සේ සුගති රැකවරණය අහිමුණාට පස්සේ විඳින්න වෙන කාලේ පුංචි කාලයක් නෙවෙයි ලක්ෂ කෝටි ගණන්. සමහරට කල්පය අවසානන් වෙනකනුත් එයාට එන්න වෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දිත් ඔහු නෑ සුගතිය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකපාරක් නිරේ සතර අපායේ ගියාට පස්සේ නිකන් අර වියගහේ සිදුරින් කනකැස් බෑව අහස දකින්න වගේ දුෂ්කර කාරණයක් කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සුගති රැකවරණ ලබනවා කියන එක. ඒතර මේ මනුස්ස ජීවිතේ අපි කියමු මේ ජීවිතේ බුද්ධ ශාසනයේ තියෙන යුගයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන යුගයේ කෙනෙක්ට සුගති රැකවරණය හදාගන්න බැරි වුණා නම් ඔහු සතර පාය ගියාට පස්සේ ආයි කවදානම් සුගති රැකවරණය සලකසක්ද? දැන් එන්නේ පිරිහෙන යුගයක්. මිනිසුන්ගේ අවශ්‍ය ටික මේ තාක්ෂණික දියුණුව නිසා පොඩ වැඩි වෙන අඩු වෙන ටිකක් ඒ කියන්නේ මේක සරල රේඛීව අඩු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේ. නමුත් මේක අඩු වෙවි ගිහිලා අවුරුදු අවශ්‍ය 10 දක්වා ගිහිලා වදක චිත්තේ පහළ වෙලා මේ අම්මා තාත්තවත් මතක නැතුව මරා ගන්නවා. මරලා දානවා. එහෙම යුගයක් ඉස්සරහට එනවා. එහෙම යුගයක් එන්නේ නැත්තේ නෑ. දැන් අපි එහෙම යුගයක් එන්නේ නැත්තේ කියලා දැන් අඩුම ගානේ මේ වගේ යුගයක් එයි කියලා අපි හිතුවද? අපේ රටේ මේ වගේ ආර්ථික යුද්ධයක් අර්බුදයක් එයි කියලා හිතුවද? අර මේ ලෝකේ මේ වගේ යුදමය තත්ත්වයක් එයි කියලා අපි හිතුවද? දැන් ඔක්කොම හරි දැන් ආයුධ තත්ත්ව නෑ වගේ එහෙම එකන්නේ ලෝකේ පේන්න තිබ්බේ. ඒව වෙනස් වුණා වගේ මිනිස්සුන්ගේ ආයසත් ටික වෙනස් වෙලා යනවා. ඔක්කොම වෙනස් වෙනවා. ඕක නතර කරන්න පුළුවන්කම නෑ. හැබැයි ඒ කෙනා යම් කිසි විදිහකින් සීල සම්පදාව ඇති කරගත්තොත්, ditthi සම්පදාව ඇති කරගත්තොත්, ඒ කෙනා මෙලවත් පරලවත් ජය ලබනවා. දැන් ඔබට අපි කියා හිටියනර 4 දෙනෙක්ගේ කතාවක් නේ. එතකොට අර එක්කෙනෙක්ගේ කතාවක් අපි ප්‍රධාන කරගෙන කියාගෙන හිටියා. ඒ කෙනා තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේට කෙල ගසලා අර දෘෂ්ටි සම්පත්තිය නැති නිසා පව් රැස් කරගෙන කෙල ගසලා නිඳා කළ කුෂ්ඨ රෝගියා කියලා පවරෙන් නිරේ ගියා. ඔහොම ගිහිල්ලා නමුත් අර කාශ්‍යප බුද්ධ ශාසනය පින් දහම් රැස් කරගත්තා. ධර්මයේ හැසිරෙන දහමට දීපදා පූජා කළා. ආයෙත් පහළ වෙනවා. ආයෙත් දිව්‍යන් බඹුන් අතරත් සතර අපායෙත් නොයෙකුත් තැන්වල දැන් මේ එක ජීවිතයක කුසල් දහම් වඩනවා, තව ජීවිතයක අකුසල් දහම් වඩනවා. ඒ දෙකම විපාක දෙනවා. ඔය අතරේ මනුස්ස ජීවිතේ ආපු කාලෙට අර යක්ෂණිය බලාගෙන ඉන්නවා. යක්ෂණිය ඇවිල්ලා මරලා දානවා. දැන් කර්මයක් කරගත්තට පස්සේ විපාක විදින එක ලේසි කාරණයක් නෙමෙයි. ඒක අපි විඳින්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි මේ කෙනා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේත් මොකද්දෝ වාසනාවකට පහළ වුණා. මොකද්දෝ පිනකට පහළ වුණා. අපිට හිතෙන්නේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කරපු වීරි විපාකයක් නම් වෙන්න ඕනේ. ඊට පෙරත් මේගොල්ලෝ කල්ප ලක්ෂයක් පුරාවට පෙරම් පුරපු අය මේ පිරිස මේ බොහෝ පිරම් පුරාගෙන පින්දහම් පුරාගෙන ආපු අය මේ වරද්දගත්තර සමහර ජීවිතවල. එතකොට මේ කෙනා ඉපදුනා කුෂ්ඨ රෝගියෙක් වෙලා. ඒ කුෂ්ඨ රෝගියෙක් වෙලා ඉපදුනේ අන්න දෘෂ්ටි විපතින් හානියක් කරගත්තා. නිරේ ගිහිල්ලා එතනින් නතර වුණේ නැහැ. නිරේ ගිහිල්ලා නතර වුණා කියන්නේ නිරේ යනවා කියන එක පුංචි කාරණයක් නෙමෙයි. මේ දවස් දෙකක් නිරේ ඉන්නව නෙමෙයි. අවුරුදු ලක්ෂ කෝටි ගණන් සමහරලාට කල්ප ගණන් ඉන්න අවස්ථාවක් තියෙනවා. කල්පෙන් කල්පයට මාරු වෙවි යන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ වගේ විපතකටපත් වෙලා නිරේ දුක් විඳලා තමයි මෙන්න ආවේ. ආවට කර්මීය අවශේෂ භාගයක් විඳින්න තියෙනවා. කුෂ්ඨ රෝගියෙක්. දැන් මෙයා විපත කරගත්තේ අර සීල සම්පත්තිය නැති වුණේ, දෘෂ්ටි සම්පත්තිය නැති වුණේ, ඥාති සම්පත්තිය තිබුණු දිවියක, භෝග සම්පත්තිය තිබුණු දිවියක, රෝග සම්පත්තිය තිබුණු දිවියක, සීල සම්පත්තිය නැතුව, ඒ වගේම ditthi සම්පත්තිය නැතුව කරගත්ත කර්ම විපාකෙට මෙන්න මේ ජීවිතේ ඥාති සම්පත්තිය නැහැ. මෙයාගේ ඇඟේ කුෂ්ඨ නිසා මෙයාව කවුරුවත් ගණන් ගන්නෑ. මෙයාව පිළිකුල් කරන හැමෝම බැහැර කරනවා. මෙයාට භෝග සම්පත්තිය නැහැ. මෙයා මිනිස්සුන්ගෙන් හිඟා කකා ජීවත් වෙන්නේ. සාමාන්‍ය හිඟන්නෙකුට සාමාන්‍යයෙන් අපි ආහාර පූජා කරත් මෙයාට හම්බෙනව අඩුයි. ඇයි? මෙයාගේ ළඟට ගිහිල්ලා මොනවද දෙන්න කැමති නැහැ. ඇයි මෙයාගේ ළඟට යන්න බයයි. මෙයාගේ ඇඟේ දැවිරි එන මේ හුළඟ වැදිලා
ඒ වාතයේ වෙදිලා මේ කුෂ්ඨය අපිටත් හැදුනොත් අපිත් කුෂ්ඨ රෝගී වෙනවා කියලා ළඟට එන්න දෙන්නේ එලවනවා. ගම් පලාතක ඉන්න දෙන්නේ එලවනවා. භෝග සම්පත්තියක් නැහැ. රෝග සම්පත්තිය නැහැ. ආරෝග්‍ය සම්පත්තිය නැහැ. රෝග විපත්තියටපත් වෙලා. දරුණු විදිහේ අසනීපයකටපත් වෙලා මේ කුෂ්ඨ පිරිලැඟවි. සරව ගලනවා. දුගද හඹනවා. කිසි සනීපයක් නැහැ. කටට කරහට කෑමක් කන්න නැහැ. මෙන්න විපතටපත් වුණා. දැන් මෙයාට කෑම සොයාගෙන යනවා. කෑම තියෙන තැන් හොයා යනවා. යනකොට මෙයාට පේනවා එක තැනක මෙන්න සෙනග පිරීලා ඉන්නවා. සෙනග පිරීලා ඉදිද්දී ඒ සෙනග පිරීලා ඉන්න තැනකට මෙයා හිතුවා එහෙනම් මට වගේ කන්න නැතු තමයි අර කට්ටිය ගිහිල්ලා ඇත්තේ. කන්න බොණ්ඩ බෙදෙන තැනක් වෙන්නේ නැති කියලා හිතාගෙන එතෙන්ට පිටත් වෙලා යනවා. එතෙන්ට පිටත් වෙලා යනකොට එතන කණ්ඩ බොණ්ඩ බෙදෙන තැනක් නෙවෙයි. අපගේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් ධර්මයේ දේශනා කරන තැනක්. අද්භූතයි ආශ්චර්යයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මයට දීපුදා හැසුරුණු පිණින් මෙන්න මේ කෙනාගේ සිතේ සිතුවිල්ලක් එනවා. එහෙනම් මේ ජීවිතය අපි මේ බණ ටික අහන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා. අර බඩගින්න අමතක කළා දැම්මා. මෙයා කල්පනා කරා මං අද විතරක් නෙමෙයි මං ඕන තරම් බඩගින්න ඉඳලා තියෙනවා. කමක් නැහැ මේ බණපද මිහිරියට දේශනා කරන බ්‍රහ්මස්වරේ මෙහෙම හඩක් ආය අහලා නැහැ. බණ ටිකවත් අහනවා කියලා එතනින් වාඩි වෙලා. ඈතින් මිනිස්සුන් ළඟට යන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න විදිහක් නැහැ. එයි මෙයාව පිළිකුල් කරනවා මිනිස්සු. සමාජයෙන් ගැරහුම් ලබන කෙනෙක්, නින්දාවට ලගපු කෙනෙක්. එක වතාවක තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේට කරපු ගැරහීම. දිට්ඨි විපත්තියටපත් වෙලා ඉන්න අවස්ථාවේ කරපු ගැරහීම. දැන් මෙයාගේ ජීවිතේ බලවත් දිට්ඨි විපත්තියක් ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ දුක විඳින්න වෙලා තියෙනවා. හැබැයි මෙයා කන්‍යමා බණ ටික ඇහුවා. ඒ බණ ටික අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා ධර්මයේ අවබෝධ කරන්න පින තියෙන්නේ මේ කෙනාට. මේ කෙනා අරමුණු කරගෙන ධර්මයේ දේශනා කළා. හරි පුදුමයි. මේ කෙනා අර ඥාති සම්පatti මුකුත් තිබෙන්නේ නැති උනාට, භෝග සම්පatti මුකුත් තිබෙන්නේ නැති උනාට, ආරෝග්‍ය සම්පatti මුකුත් තිබෙන්නේ නැති උනාට, ඒ ධර්මයේ අහසනකොට මේ කෙනා සීල සම්පatti පිහිටියා. ආර්යකාන්ත සීලේ පිහිටියා. දිට්ඨි සම්පatti පිහිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා, ධර්මයේ කෙරෙහි පැහැදිලා, සංඝ රත්නයේ කෙරෙහි පැහැදිලා, ඒ තුනුරුවන කෙරෙහි අචල ප්‍රසාදී පිහිටියා. ලෞකික සම්මා දිට්ඨිය ඉක්මවා ගිහිලා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිහිටියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙයාට ඥාති සම්පත්තියක් ලැබුණේ නැහැ. මෙයාට භෝග සම්පත්තියක් ලැබුණේ නැහැ. මෙයාට ආරෝග්‍ය සම්පත්තියක් ලැබුණේ නැහැ. හැබැයි සීල සම්පත්තියක් ලැබුණා. දිට්ඨි සම්පත්තියක් ලැබුණා. ඉතින් මේ සම්පත්ති දෙක ලබාගෙන මේ කෙනා දැන් මිනිස්සු අනිත් පැත්තට එනවා බණ අහලා අනිත් පැත්තට පිටත් වෙලා එනවා. මෙයාට දැන් බුදුරජාණන් වහන්සේ ගාවට කෙලින් යන්න විදිහක් නැහැ. මිනිස්සුන්ගේ අස්සෙන් යනවට මිනිස්සු කැමති නැහැ. මෙයා පිටිපස්සට ගිහිල්ලා හිමීට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න හදනකොට සක්දෙවිදු දැක්ක මේ කෙනාව. සක්දෙවිදු කල්පනා කරා මේ කෙනාගේ ගුණ ප්‍රකට කළ යුතුයි. මේ කෙනාගේ ගුණ පෙන්වා දිය යුතුයි කියලා. නැත්තම් මේ කෙනාට මොකද මෙයා දැන් සම්මා දිට්ඨියටපත් වෙච්ච බොහොම උත්තරීතර කෙනෙක්. මේ කෙනා කෙරෙහි යම් කෙනෙක් වැරදියට පිළිපැන්නොත් එතකොට වෙන්නේ අර මේ කෙනාට අර තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේට ගරහලා කරගත්ත විපාකයේ වගේ විපාකයක් තව කෙනෙක් කරගන්නවා. එතකොට ඒ කෙනා සසරේ දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ කෙනාගේ ගුණ ප්‍රකට කළ යුතුයි කියලා. මොකද කරේ සක්දෙවිදු වේශයෙන්ම ඒ කියන්නේ මහා දිව්‍ය ආනුභාවයෙන් යුක්තවම අහසේ මේ කෙනා ඉදිරියේ පෙනී සිටියා. පෙනී සිටලා කිව්වා මේ සුප්පබුද්ධ ඔබ බලන්න ඔබ මහා දුගියෙක්. දුප්පත් කෙනෙක්. ඔබට කන්ට අදින්නවත් දෙයක් නැහැ. අද දවසෙත් බඩගින්නේ. මේ මහා දුකසේ ජීවත් වෙන්නේ. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා.
මං ඔබ ජීවිතයේ භවභෝග සම්පත් වලින් පුරවන්න. මොකද්ද මේ කියන්නේ? භෝග සම්පත්තිය දෙන්න. භෝග සම්පත්තිය දුන්නොත් ඥාති සම්පත්තිය ලබා ගන්නත් පුළුවන්. අර රෝගයට බෙහෙත් කළා ආරෝග්‍ය සම්පත්තියත් ලබා ගන්න හැකියාවක් ලැබෙන්න ඉඩකඩක් තියෙනවා. මෙහෙම ප්‍රකාශ කරද්දී හැබැයි ඔබ මේ දේ කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිරිපුන් අවබෝධයකින් බුද්ධත්වයට පත් වුණු බුදු කෙනෙක් නෙවෙයි කියලා ප්‍රකාශ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඒකාන්ත සත්‍ය වූ ධර්මයක් නෙවෙයි කියලා ප්‍රකාශ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නාදී ගුණයන්ගෙන් පිහිටි ආර්ය පුද්ගලයන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨ පිරිසක් නෙවෙයි කියලා ප්‍රකාශ කරන්න ඕනේ. ඔය වචන තුන විතරයි ඔබ කියන්න ඕනේ. ඔය වචන තුන ඔබ කියද්දී ඔබගේ ජීවිතේ භවභෝග සම්පත් වලින් පුරවන්න මට පුළුවන්. එතකොට අර බලන්න සුපබුද්ධ කුෂ්ඨ රෝගියා ප්‍රකාශ කරනවා. එම්බා දෙවියෝ ඔබ කවුද කියලා අහුවා. එතකොට කිව්වා සක්දෙවිදු. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිදු කියන්නේ මට කියලා කිව්වා. සක්දෙවිදු වුණාට මට ඇති කාර්යයක් නෑ කිව්වා. ඔබ දන්නේ කිව්වා මම මේ කාත් එක්කද ඔබ කතා කරන්න කියලා. මම දුප්පත් කෙනෙක් කියලා හිතන්න එපා කිව්වා. ඔබට ලැජ්ජ නැද්ද කියලා අහුවා මම වගේ කෙනෙක් එක්ක ඔය වගේ ගනුදෙනුවකට ඉන්නේ. මේ මම මේ කතා කරන මම ඒ කියන්නේ මේ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා කියනවා. මේ මම ධනවත් කෙනෙක් කියනවා. බලන්න දිට්ඨි සම්පත්තිය තියෙන කෙනා කොහොමද ධනවත් වෙන්නේ කියලා. දිට්ඨි සම්පත්තිය තියෙන කෙනා ශ්‍රද්ධා ධනියෙන් ධනවත්. හිරි ධනියෙන් ධනවත්. හිරි කියන්නේ ලැජ්ජා, පවට ලැජ්ජාව කියන ධනියෙන් ධනවත්. ඔත්තප්ප කියන ධනියෙන්, පවට බය කියන ධනියෙන් ධනවත්. ඊට පස්සේ සීල ධනියෙන් ධනවත්. ෘත ධනියෙන් ධනවත්. ඡාග ධනියෙන් ධනවත්. ප්‍රඥා ධනියෙන් ධනවත්. ඒ ධනවත් කෙනාට සුගතියට යන්න යම් ධනයක් අවශ්‍යද? සුගති රැකවරණ ලබා ගැනීම පිණිස යම් ධනයක් අවශ්‍යද? ඒ ධනිය ඔහු සතුයි. සතර අපා දුකින් ගැලවෙන්න යම් ධනයක් අවශ්‍යද? ඒ රැකවරණ ඔහු සතුයි. එතකොට ඒ සම්පත්තිය ලැබපු සීල සම්පත්තිය, ditthi සම්පත්තිය ලබාගත් ඒතුමන් වහන්සේ ඒ විදිහට සක්දිවිදුන්ට ප්‍රකාශ කළා. සක්දිවිඳු ප්‍රතිත් කළා. ඔබ සක්දිවිදු සාදුනාද දීලා එතනින් පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලත් මේ කාරණේ ප්‍රකාශ කළ සිටියා. බුදුරජාණන් වහන්සේත් අනුමත කළා සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනාගේ ඒ ධනයන්ට හානි කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඒ ditthi සම්පත්තියට හානි කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඒ ditthi සම්පත්තිය ditthi විපතකට සීල විපත්තියකට පත් වෙන අවස්ථාවක් යෙදෙන්නේ නෑ. ඉතින් ඒ ditthi සම්පත්තිය උපදවාගෙන සීල සම්පත්තිය උපදවාගත්ත මේ සුපබුද්ධ කුෂ්ඨ රෝගියා ඥාති සම්පත්තිය නොමැතිව සිටියදීම ඒ වගේම භෝග සම්පත්තිය නොමැතිව සිටියදීම ආරෝග්‍ය සම්පත්තිය නොමැතිව සිටියදීම අර කුලප් වෙච්ච ගව දෙනක් ඇවිල්ලා මේ ගව දෙන කුලප්පුනේ නිකන් නෙවෙයි තමන්ගේ ජීවිතේ අර සීල සම්පත්තිය නැති අවස්ථාවක ditthi සම්පත්තිය නැති අවස්ථාවක ditthi විපත්තියටපත් වෙච්ච අවස්ථාවක ශෝක මොකද්ද ditthi විපත්තියට සීල විපත්තියටපත් වෙච්ච අවස්ථාවක සිදු කරගත්ත කර්මයක විපාකයෙන් තරහ බැඳ යක්ෂණිය ආවේශ වෙලා අර කෙනාට සුපබුද්ධ කුෂ්ඨ රෝගියාට ඇන්න මරණයටපත් කළා. ඒ කර්ම විපාකෙ ගෙවුණා. හැබැයි ඒ කාරණේ නිසා දුගතියේ ගිහිල්ලා ඉපදුන්නේ. කවදාවත් දුගතියෙන් වැටෙන්නේ නැති වෙන්න සුගති රැකවරණ සකස් කරගත්තා. ජීවිත 7කින් ඒකාන්තයෙන්ම නිවන කරා යන සෝතාපන්න ඵලයටපත් වෙලා දෙවියන් අතර ඉපදලා මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් බවට පත් වුණා. ඒ දෙවියන් අතර ඉපදුනාට පස්සේ ඔහුට ඥාති සම්පත්තියෙන් අඩුවකුත් නැහැ. සීල සම්පත්තිය ඥාති සම්පත්තියෙන් අඩුවකුත් නැහැ. භෝග සම්පත්තියෙන් අඩුවකුත් නැහැ. ආරෝග්‍ය සම්පත්තියෙන් අඩුවකුත් නැහැ. ඔහුට සීල සම්පත්තියෙන් අඩුවකුත් නැහැ. ditthi සම්පත්තියෙන් අඩුවකුත් නැහැ. ඉතින් මේ පින්වත් පිරිසට මේ කරදරකාරී යුගයක නමුත් නොයෙකුත් බාධාකාරී යුගයක නමුත් අපිට පාලනය කරගන්න බැරි විදිහට ඥාති සම්පත්තීන්, භෝග සම්පත්තීන්, ආරෝග්‍ය සම්පත්තීන් අහිමි වී යන යුගයක නමුත් විහිසලා වීරියෙන් යුතුව සීල සම්පත්තිය රැක ගැනීම පිණිස, ditthi සම්පත්තිය රැක ගැනීම පිණිස මේ ධම්මානුශාසනාව ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා.
සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේදී දම් සයුර සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය EMP රම්බණ්ඩා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් EM කමලාවතී බිරිඳ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා විසින්. ඉතින් අද දවසේදී රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සක්දිවිදුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් බඹුන් සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වත් සියලු දෙනා වෙත සැලසේවා. සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද වගේ දවසක මීට අවුරුද්දකට කලින් මිය පරලොව ගිය EMP රම්බණ්ඩා පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පියාණන්ගේ දෙමාපියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්නතුන්ගේ මිය පරලොව ගිය සියලුම මළගිය ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ දහම් මඟ කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ දම ආරක්ෂා කරන පිළිවෙත හේදෙන සියලුම ස්වාමින් වහන්සේලාට අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූ පුතුන්ට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී දායකත්වයේ එකතු කළ පින්වත් EM කමලාවතී මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ මහත්මියගේ දූ දරුවන් සියලු දෙනාට ඥාති හිත මිතුරු සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික පීඩා දුර වෙත්වා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයටපත් වෙත්වා. කරන්නා වූ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු දෙනාගේම සියලු යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙත්වා. සියලු දෙනාටම ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥාන සීක ධර්මයන් දිනු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් කොරෝනා වසංගතයේ හේතුවෙන් රටේ ලෝකයේ පවතින නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් නිසා පීඩාවට පත් වෙලා සිටින රට ලෝක වාසී සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. රට ලෝක වාසී සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙත්වා. සියලු දෙනාටම යහපත් සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.